ඒකේ මුලින්ම අපි බලනවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් ලෙස හඳුන්වනවා. එතකොට සමාන්තර ආශ්‍රයක් කියන එකෙන් අදහස් වෙන්නේ සම්මුඛ පාද. මේ බලන්නකෝ. මේක ගත්තාම මේකේ මේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර. සමාන්තරයි කියන්නේ මෙයා මෙයාට සමාන්තරයි, මෙයා මෙයාට සමාන්තරයි. අන්න එහෙම සම්මුඛ පාද සමාන්තර වෙන චතුරාශ්‍රයක් අපි හඳුන්වනවා සමාන්තර ආශ්‍රයක් කියලා. එතකොට අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා මේවා විශේෂ ජ්‍යාමිතික පාඩම්. ඉස්සෙල්ලාම ලියා ගන්නකො සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ මෙන්න මේ රූප සටහනත් ඇඳගන්න. ඊළඟට අපි බලනවා සමාන්තර ආශ්‍රවල ලක්ෂණ ගැන. එතකොට මේ පාඩම පුරාවටම කතා කරන්නේ දරුවනේ සමාන්තර ආශ්‍රවල තියෙන ලක්ෂණ ගැන. ඒ කියන්නේ ඔයාලගේ පොතේ සමාන්තර ආශ්‍රය එක කොටස දෙක කොටස කියලා පාඩම් දෙකක් කතා කරනවා. මේක ඉවර වෙච්ච ගමන් සමාන්තර ආශ්‍රය දෙක කොටස කියලා තව කොටසක් තියෙනවා. පළවෙනි එකේදී කතා කරන්නේ සමාන්තර ආශ්‍රයක් ගත්තාම ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියන එක. පළවෙනි කොටසදී කතා කරන්නේ සමාන්තර ආශ්‍රයයක තියෙන ලක්ෂණ. දෙවෙනි කොටසදී කතා කරනවා සමාන්තර ආශ්‍රයක් වෙන්න තියෙන අවශ්‍යතා ටික. ඒ කියන්නේ චතුරාශ්‍රයක් ගත්තාම ඒක සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න පුළුවන් වෙන්න තියෙන අවස්ථා මොනවද කියලා අපි කතා කරනවා දෙවෙනි කොටසේදී. එහෙනම් පළවෙනි එකේ ලක්ෂණ ටික කතා කරනවා. අපි බලමු ලක්ෂණ මොනවද කියලා. එතකොට සමාන්තර ආශ්‍රයක් ගත්තාම මෙන්න මේ සමාන්තර ආශ්‍රයක මම සමාන්තර ආශ්‍රයක් මෙතන චුට්ටක් අඳින්න. ඔයා එතකම් මේ ලක්ෂණ ටික ලියා ගන්නකො මම ඊට පස්සේ මේ ලක්ෂණ ටික කතා කරනවා. මෙතන සමාන්තර ආශ්‍රවල ලක්ෂණ කියලා පොඩි සමාන්තර ආශ්‍රයකුත් අඳින්න එතන. ඇඳලා ලක්ෂණ ටික ලියා ගන්න. ඊට පස්සේ මම මේවා ටික විස්තර කරලා කියලා දෙන්නම්. හරි. ඔය අඳින ගමන් ලියන ගමන් චුට්ටක් අහගෙන ඉන්න. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ විදියට මෙන්න මේ ප්‍රමේයක ප්‍රමේය දෙක කියලා අරගෙන මෙන්න මේ ඔක්කොම කොටස් ටික හතරක් තියෙන ලක්ෂණ ටික මතක තියාගන්න. ඔයා පාඩම් කරගන්න ඕන මේ විදියට පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රයක එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. හතරවෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. දරුවනේ සාමාන්‍ය පෙළ ලියනකම් කටපාඩම් කරන්න ඕන ප්‍රමේයයන් හතරක්. මොකද ඔයා ගාන හදනකොට ඉස්සරහා ලියන්න ඕන ප්‍රමේය විදිහට මෙන්න මේවා. එහෙම ලියලා තමයි අපි ගණන් හදන්නේ. එහෙනම් මේක පාඩම් කරගන්න. පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊළඟට විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. හරිද? හරි. එතකොට අපි කතා කරා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි, සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි, එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. එතකොට මේ විකර්ණයෙන් මේ වර්ගඵලය දෙකට බෙදුණා. ඒ වගේම අනිත් පැත්තටත් ඔයාලට විකර්ණයක් අඳින්න පුළුවන්. මේ පැත්තට යන්න කියනකො විකර්ණයක්. මේ විදිහට B D යා කරලා මෙන්න මේ විකර්ණයක් ඇඳලා. එතකොට මේ විකර්ණේ මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ මුළු වර්ගඵලය සමච්ඡේදනය වෙනවා දෙකට බෙදෙනවා. හරි. එතකොට අපි කතා කරා තුන්වෙනි එක මේ විදිහට. එතකොට මේක තුන්වෙනි එක. එතකොට ලක්ෂණ තුන සමාන්තර ආශ්‍රයක සම්මුඛ මම නම් පන්තියේදී නම් මේවා කටපාඩම් ගන්නවා දරුවනේ. මොකද ඉස්සරහට ඕන වෙනව බව දන්නේ හින්දා. දැන් ඔයා පාඩම් කරගන්න ඕන. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ.
සමාන්තර ආශ්‍රයක එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කරනවා කියන්නේ දෙකට බෙදෙනවා. ඊළඟට හතරවෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. ඒකෙන් කියන්නේ මේ වගේ දෙයක්. මෙහෙම විකර්ණ දෙකක් ඇන්දොත් සමාන්තර ආශ්‍රය විකර්ණ දෙකක් ඇන්දොත් ඒ විකර්ණ අනිත් විකර්ණයෙන් හරියටම දෙකට බෙදෙනවා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ දරුවනේ මෙන්න මේ BD විකර්ණය ගත්ත කියලා හිතන්නකෝ. ඒ විකර්ණය මෙහෙම AC විකර්ණය ඇන්දහම ඒ AC විකර්ණය මගින් මෙන්න මේ විකර්ණය සමානව කෑලි දෙකකට බෙදෙනවා. ඒක තමයි අපි කියන්නේ සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා කියලා. ඒ වගේම මෙන්න මේ AC විකර්ණය කියන එක BD කියන විකර්ණය ඇන්දහම ඒක වෙනම ආය හරියටම දෙකට බෙදෙනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේ මෙතන මැද O කියලා ගත්තොත් BO සහ OD කියන දෙන්න සමාන වෙනවා. ඊළඟට OA සහ OC කියන දෙන්න සමාන වෙනවා. හැබැයි මෙන්න මේ දෙන්න සමාන වෙන්නේ නැහැ. OB කියන එකයි OC කියන එකයි සමාන වෙන්නේ නැහැ. නමුත් එක විකර්ණයක් අනිත් විකර්ණයෙන් සමච්ඡේදනය වෙනවා කියන එක තමයි මේ හතරවෙනි ලක්ෂණයෙන් කියන්නේ. දැන් ගන්න කොහොමද මේව හදන්නේ කියලා. PQRS සමාන්තර ආශ්‍රයේ දී ඇති තොරතුරු අනුව PQ පාදයේ දිග. හරි මේ බලන්නකො මෙහෙම සමාන්තර ආශ්‍රයයක් දීලා දිනවා. අපෙන් අහන්නේ මේ PQ පාදයේ දිග කීයද කියලා පළවෙනි එකට. එතකොට අපි මේකට උත්තර ලියන්නේ ඔන්න රෝම ඉලක්කම් 1. අපෙන් අහන්නේ PQ පාදයේ දිග. එහෙනම් අපි ලියනවා PQ සමානයි කීයද මේක? බලන්නකො PQ කියන්නේ මෙන්න මේ පාදය. එයා සමාන වෙන්නේ කාටද? මෙන්න මේ පාදයට. එතකොට මේක 8 නම් මේකත් කීයක් වෙන්න ඕනද? 8ක් වෙන්න ඕන. එහෙනම් PQ කීයද? 8 සෙන්ටිමීටර් කියලා ලියලා ඊට පස්සේ වරහන් ඇතුලේ ලියනවා අන්න අර ප්‍රමේය. දැන් කටපාඩම් කරගන්න කියේ. මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා කියලා ලියනවා. එච්චරයි. ඊට පස්සේ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ. ඒකෙන් අහනවා QPS අය PQR අනිත් එක QRS කෝණවල විශාලත්වය QRS කෝණවල විශාලත්වය. හරි මෙහෙමයි. මෙයා 130 නම් දරුවනේ මේ ඉස්සරහා කෝණය 130ක් වෙනවනේ. එතකොට අපිට මෙන්න මේ කෝණය 130යි කියලා කියන්න පුළුවන්. එතකොට මේ දෙන්නම දන්නේ නැහනේ. අපි මෙයා x කියලා ගත්තොත් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හින්දා මෙයාත් මොකද්ද වෙන්නේ? xම වෙනවා. හරිද? ඔයාලට පහසුවෙන් හදන්න පුළුවන් වෙන්නයි මම මෙහෙම x කියලා දාගන්න කියන්නේ. ඊට පස්සේ ඔයා මුලින්ම මේ කෝණය 130යි කියලා ලියලා මෙන්න මේ කෝණ හතරම එකතුව 360ට සමාන කරන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව 360යි. ඒකෙන් x හොයාගන්න. ඊට පස්සේ යටින් ලියන්න මෙන්න මේ ටිකේ කෝණවල අගයන් ටික x හොයාගත්තට පස්සේ. හරි. මුලින්ම මම ලියනවා මේකේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 360ක් හින්දා මේ විදිහට x එකතු කිරීම ඊළඟට මෙතන කෝණ 130යි මෙතන කෝණ 130යි 130 එකතු කිරීම 130 සමානයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක් ගත්තොත් ඒකේ අභ්‍යන්තර කෝණ එකතු අංශක 360ක්. එහෙනම් මෙතෙන් ලියනවා 360යි කියලා. දැන් මේක විසඳයි යනවා. මෙතනින් එනවා 2x ධන 130යි 260යි සමානයි මෙතනින් එනවා 360 කියලා. ඊට පස්සේ 2x තනි කරගන්න ඕනේ. 2x තනි කරගන්න මෙතන 360 කියලා ලියලා ධන 260 මෙහාට ඍණ 260 කරනවා. එතකොට මෙතනින් එනවා 2x වලාගේ 360න් 260ක් ගියපුවාම 100යි. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදුවා. එතකොට මේකට මේක කැපුණා. x වලාගේ එනවා ඔන්න 50යි කියලා. දැන් මම x වලාගේ 50යි කියලා හොයාගෙන තමයි මෙන්න මේ ටිකට උත්තර ලියන්න පටන් ගන්න. ඇයි මේ ටිකම අහනවනේ. දැන් අපි බලමු. ඔන්න එහෙනම් මුලින්ම ලියනවා පළවෙනි එක. QPS කෝණය කීයද? දැන් බලමු. QPS කියන්නේ මේ මම x කියලා ගත්ත කෝණය නේද මේ අහන්නේ? QPS කියන්නේ x කෝණය.
එහෙනම් x කෝණය 50යි කියලා හොයාගත්තනේ. එහෙනම් මම QPS කියලා ලියලා ඒකට ලියනවා කීයද? අංශක 50යි. ඊළඟට දෙවෙනියට අහනවා. PQR කෝණය. PQR කෝණය. එහෙනම් මෙන්න මේක. එහෙනම් මම මෙතන ලියනවා PQR කෝණය. කීයද? 130යි. එතකොට මේක ගත්තේ කොහොමද? අර සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. එතකොට මේ ඉස්සරහෙන් ප්‍රමේය ලියුව හැකියි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. හරි. ඊළඟ එක QRS කෝණය. QRS ඒක QRS කියන්නේ මේ x කෝණයමනේ. එහෙනම් මම මේකත් ලියනවා QRS කෝණය සමානයි මේ x වලට ආපු වගේමයි. x වලට ආයේ 50 හින්දා මේකටත් 50මයි. හරිද? ඔන්න ඔය විදිහට උත්තර ටික ලියලා තියෙනවා නම් ඔයාගේ උත්තර ටික හරි. එහෙනම් අපි පටන් ගන්නවා දැන් දෙවෙනි ගාන. හරි. දැන් ඔයා ගාන කියවලා චුට්ටක් උත්සාහ කරන්න ඕන හදන්න. ඊට පස්සේ මම හදන විදිය කියලා දෙනවා. රූපයේදී ඇති තොරතුරු අනුව BCD හි අගය සොයන්න. BCD මෙන්න මේකේ අගය හොයන්න කියනවා. ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 24ක් නම්. එතකොට දැන් මම මේ ලක්ෂණ හතරක් කතා කරා. පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. ඊළඟට හතරවෙනි එක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. අන්න ඔය හතර යොදාගෙන ඔයා මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න. අවශ්‍ය තැන්වල ප්‍රමේය සඳහන් කරන්න ඕන. හරි මට රෙකෝඩ් කරන්න අමතකුණා. මේකේ පළවෙනි එක හැදුවේ මෙන්න මේ දෙන්නගේ එකතු මිත්‍ර කෝණ දෙකක් මිත්‍ර කෝණ දෙකේ එකතු අංශක 180ට සමාන කරලා x ලාගේ ගත්ත 102ක් කියලා. හරි. ඊළඟට මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 24ක්. එහෙනම් මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 24ක් නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අහන්නේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මුළු සමාන්තර ආශ්‍රය වර්ගඵලය 24ක් හින්දා මෙන්න මේ 24 බෙදනවා දෙකට. ඇයි ඒ? අපි ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රය එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. එතකොට ඔයා අන්නේ ප්‍රමේය මෙන්න මෙතන ලියන්න ඕන. මොකද ප්‍රමේය? සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙන නිසා. අන්න ඒ හේතුව හින්දා තමයි මෙන්න මේකේ විකර්ණයක් ඇන්දාම මෙන්න මෙතනින් මෙහෙම විකර්ණයක් ඇන්දාම දරුවනේ මෙන්න මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හැදෙන්නේ මුළු වර්ගඵලයෙන් භාගයක්. ඒක තමයි අර ප්‍රමේයෙන් කියන්නේ. සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. හරි. එතකොට මෙතනින් උත්තරේ ලියන්න පුළුවන් ඊට පස්සේ 24 දෙකට බෙදුනහම 12යි වර්ග සෙන්ටිමීටර්. 12යි වර්ග සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ අපි යමු ඔන්න 1 හරි 2 හරි. ඊළඟට තුන්වෙනි එක. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද? ACD. හරි. දැන් මේ අනිත් අතට විකර්ණයක් ඇන්දෝ. එතකොට විකර්ණය අඳිනවා අනිත් අතට. ACD ත්‍රිකෝණයක් හැදෙන්නේ මේ අතට විකර්ණය ඇන්දොත්නේ. එතකොට මේ අතට විකර්ණයක් ඇන්දාත් මුළු වර්ගඵලය දෙකට බෙදෙනවා. එතකොට ඔයාලට ඒකත් මේ විදිහටම ලියන්න පුළුවන්. එතකොට තුන්වෙනි එකට උත්තරේ ලියන්න පුළුවන්. මොකද්ද? ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක හොයාගන්න පුළුවන්. අර කලින් වගේම 24යි මුළු වර්ගඵලය ඒක බෙදනවා දෙකට. එතකොට 24 දෙකට බෙදුනහම 12යි වර්ග සෙන්ටිමීටර්. ඒකටත් හේතුව අර ප්‍රමේය මෙතන ඉස්සරහින් ලියනවා. මට දරුවනේ ලියන්න අමාරුයි මේකේ. ප්‍රමේය දිගට ලියන්න ඕනේ. ඒතකොට ප්‍රමේයන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙන නිසා. හරි. ওই විදිහට ලියලා තියෙනවා නම් හරි. ඊළඟට අපි දැන් බලන්න මේක හදන්න උත්සාහ කරන්න බලන්න චුට්ටක් කල්පනා කරලා. හදලා ඉවර වෙච්ච ගමන් හරි දාන්න දෙන්නෙක් විතර හදපු ගමන් හදන්න පටන් ගන්නවා මම. හරි. අපි බලමු
මේක අහලා තියෙන්නේ මොකක්ද කියලා. රූපේදී ඇති තොරතුරු අණුව පළවෙනියෙන්ම අහන්නේ DC දිග. DC හොයාගන්නකො මෙන්න මෙතන මේ උඩ තමයි DC තියෙන්නේ. මෙන්න මෙතන. එතකොට DC දිග හොයන්නේ මෙහෙමයි. ඔයාට පේනවද මෙන්න මෙතන ABEF කියන්නේ එක සමාන්තරාශ්‍රයක්. ඒ සමාන්තරාශ්‍රය ගත්තාම මේ EF කියන පාදයේ දිගයි AB කියන පාදයේ දිගයි සමානයි. එහෙනම් මෙයා 5යි නම් මෙයාත් 5ක් වෙනවා. ඊළඟට ABCD කියන සමාන්තරාශ්‍රය ගත්තාම ඒකෙත් සම්මුඛ පාද සමාන හින්දා මෙයා 5 නම් මෙයා 5ක් වෙනවා. එතකොට කොහොමද අපි ඔක ලියන්නේ? හරිද? එතකොට ඔයාලට ලියන්න පුළුවන් මේ විදිහට. මුලින්ම ලියන්න පුළුවන් මේ AB 5යි කියලා ලියා ගන්න ඕන. එතකොට මේ විදිහට EF සමානයි පළවෙනි එකට උත්තරේ ලියන විදිහ. EF සමානයි AB. හේතුව මොකද්ද? EF සමානයි AB සමානයි ඒ දෙකේම දිගවල් කීයද වෙන්නේ? 5 සෙන්ටිමීටර් වෙනවා. හේතුව අර ප්‍රමේය. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. ඊට පස්සේ ඊළඟට ලියනවා දැන් AB 5යි කියලා හොයාගත්තනේ. AB කියන කෙනයි මෙන්න මේ CD කියන කෙනයි සමාන වෙනවා. එහෙනම් ඊළඟ පොලිමේ ලියනවා AB සමානයි CD සමානයි 5 සෙන්ටිමීටර්. ඒකටත් මේ උඩ ලියපු ප්‍රමේයම ලියනවා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා තමයි මෙයයි සමානයි කියලා ගත්තේ. ඊට පස්සේ යටේ ලියනවා එම නිසා අපෙන් අහන්නේ DC දිගනේ. එම නිසා DC සමානයි DC දිග කීයද? 5 සෙන්ටිමීටර්. හරිද? ඔන්න ඔය විදිහට පියවර වලින් ලියන්න පුළුවන්. එතකොට එකපාර DC සමානයි 5යි කියලා ලියුවට ලකුණු හම්බෙනවද? උත්තරේ හරි. හැබැයි අර හම්බෙන මුළු ලකුණු හම්බෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රමේයයන් වලට තමයි ලකුණු දෙන්නේ. ගානක් වැරදුනට දරුවෝ අර පියවර වලට සමහර භාගයක් දුරට පියවර සුළු කරලා තියෙන ඒවට හරිනම් ඒ කොටස් වලට බෙදිලා තමයි ලකුණු හම්බෙන්නේ. ඒ හින්දා ඔයා ලියන එක හරියට ලියන්න ඕන. හරි. ඊට පස්සේ දෙවෙනි එක. අපි බලමු දෙවෙනි එක. ABE හි අගය බලන්නකෝ. ABE. දැන් ඔය මෙන්න මේ පොඩි සමාන්තර ආශ්‍රය මෙන්න මේ පොඩි සමාන්තර ආශ්‍රය මෙහෙම ගත්තාම ඔයාට පේනවද මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණයයි කියන්නේ සම්මුඛ කෝණ. එතකොට මෙතන අගේම තමයි මෙතනටත් එන්නේ. එහෙනම් අපිට ඒ අනුව ලියන්න පුළුවන්. මේව ගන්න. හරි. මෙතන 45 නම් මෙතනත් 45. ඒක අපිට කෙලින්ම ලියන්න පුළුවන් 45 කියලා. කොහොමද? මේ විදිහට. දෙවෙනි එකේ අහන්නේ ABE කෝණයනේ. එහෙනම් ABE කෝණය සමානයි අංශක 45යි. අංශක 45යි. ඊට පස්සේ ප්‍රමේය ලියනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. දැක්කද දැන් අර දෙවෙනි ප්‍රමේය. දැන් ඒවා මම පාඩම් කරන්න කිව්වේ ඔය හින්දා. එතකොට මෙතන ලියන්න ඕන සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා කියලා. හරි. ඔන්න දැන් දෙවෙනි එකත් හරි. එක හරි දෙක හරි. ඊළඟට තුන්වෙනි එක. ADC හි අගය. ADC. හරි මෙන්න මේ කෝණේ අගය. ඒක හොයාගන්න මෙහෙමයි දරුවනේ. දැන් මෙතන කෝණේ අපි හොයාගත්තනේ 45යි කියලා. මෙතන කෝණේ දීලා තියෙනනේ 75යි කියලා. එහෙනම් ඒ දෙකේම එකතුව නේද මේ ලොකු කෝණය කියන්නේ. මේ පොඩි කෝණ දෙකක් එකතු වෙලානේ ලොකු කෝණය හැදෙන්නේ. එතකොට මොහොතකට මෙන්න මේ ටික අමතක කරන්නකෝ. මෙන්න මේ ඉර නැහැ කියලා හිතන්නකෝ. මේ ඉර නැහැ කියලා. එතකොට ඒ ඉර නැත්තම් මෙන්න මේ පොඩි කෝණ දෙකේ එකතු වෙන්නේ මේක හැදෙන්නේ. එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍රය කැලේ නැත්තම් මෙන්න මේ ලොකු සමාන්තර ආශ්‍රය ගත්තාම ඒකේ මේ කෝණයයි මෙතන උඩ කෝණයයි කියන්නේ සම්මුඛ කෝණ. එහෙනම් අපිට මේ තුන්වෙනි එකට උත්තරේ ලියන්න පුළුවන් මේ විදිහට. මුලින්ම තුන්වෙනි එක. මුලින්ම අපි ලියාගෙන හිමු දරුවනේ මෙතන ABC කෝණය කීයද කියලා. එහෙනම් අපි ලියා ගන්නවා ABC කෝණය. ABC කියන කෝණයේ විශාලත්වය 75යි 45යි එකතු කරපුවාම ලැබෙන අගය. එහෙනම් මෙතෙන් එනවා 75 එකතු කිරීම 45.
එතකොට මේ දෙක එකතු කරපුවාම අපිට ලැබෙනවා 5යි 5යි 10න් බිඳුවයි එකක් ඉතිරි. එතකොට මෙතන 8යි 8යි 4යි 12යි 120යි. හරි. ඔන්න දැන් එක කෝණයක් අහගත්තා. ABC කෝණය 120. හැබැයි අපෙන් අහන්නේ ABC නෙමෙයි. ADC. ADC උඩ කෝණය අහන්නේ. එහෙනම් ඊට පස්සේ යටින් ලියනවා මේ විදිහට එම නිසා කියන්නේ 33ක් දාලා එම නිසා ADC කෝණය සමානයි කීයද 120යි 120යි කියලා ලියලා වරහන් ඇතුළේ ලියනවා හේතුව මොකද්ද සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ සමාන නිසා ඔන්න මේ ප්‍රමේය අය ලියනවා නිතර ඒවා ලියන්න වෙනවා එතකොට පාඩම් තියෙනවා හරි එතකොට ADC කෝණයත් හෙව්වා ඊළඟට අපෙන් අහනවා BCD වල අගය BCD එතකොට මෙන්න මේ කෝණය අගය ඒක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා දරුවනේ මෙයා x කියලා ගත්තොත් මෙයා x කියලා අරගෙන චතුරාශ්‍රය අභ්‍යන්තර කෝණ සලකලා හදන්න පුළුවන් ඒක දිග වැඩි එහෙම හැදුවා වැරදි නෑ දිග වැඩි ලේසිම දේ තමයි මෙතන කෝණයයි බද්ධ කෝණයයි මේ පාදයයි සමාන්තර රේඛා දෙක මේ තියෙන තීරයක් රේඛා එතකොට මෙතන උඩ කෝණ මේ ළඟ කෝණ දෙක මිත්‍ර කෝණ එහෙනම් ඔයාට මුලින්ම හතරවෙනි එකට මේ උත්තරي ලියන්න පුළුවන් මේ විදිහට කොහොමද මෙතන කෝණය ආව 120යි කියලා එතකොට 120ට එකතු කරන්න ඕන මෙන්න මේ උඩ කෝණය අපෙන් අහන්නේ මොකද්ද BCD කෝණයනේ BCD එහෙනම් අපි 120 දන BCD කෝණය ඔය කෝණ දෙකේ එකතුව අංශක 180යි හේතුව වරහන් ඇතුලේ ලියා ගන්නවා මොකද්ද මිත්‍ර කෝණ හරිද එතකොට ඒවා මිත්‍ර කෝණ හින්දා තමයි 180 කියන්නේ දැන් ඊට පස්සේ BCD ව තනි කර ගන්න ඕන එහෙනම් ඔන්න BCD තනි කරගත්තා BCD කෝණය සමානයි 180න් අඩු කරනවා 120. එතකොට මෙතනින් ලැබෙනවා 180න් 120ක් ගෙවපුවම 120යි 60යි 180. හරි. එතකොට මේ කෝණය 60යි කියලා ලැබෙනවා. හරි. දැන් ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේකේ විධිමත් සාධනය. එතකොට මේ විධිමත් සාධනයත් ඔයා ලියන්න ඕන එකක් නෙමෙයි මම කියලා දෙනවා හොඳට බලන් ඉන්න. පස්සේ මේ පොතේ තියෙන කොටසක්ම තමයි මම මේ අරන් තියන්නේ. ඒක පොතේ තියෙනවා ඒක බලාගෙන ඕන ලියන්න පුළුවන්. හරි. මොකද්ද මේ විධිමත් සාධනය කියන්නේ? දැන් අපි සමාන්තර ආශ්‍රවල ඉගෙන ගත්ත ලක්ෂණ 4ක්. එකක් තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඊළඟට සමාන්තර ආශ්‍රයක විකර්ණයකට එක සමච්ඡේදනය වෙනවා කියලා 4ක්. ඔන්න ඔය 4 විධිමත්ව සාධනය කරලා පෙන්වන්න ඕන. අපිට භාවිතා කරන්න බෑ දරුවනේ ගණිතයේදී සාධනය කරලා තියෙන දෙයක් තමයි අපිට ප්‍රමේයන් විදිහට භාවිතා කරන්න පුළුවන්. ප්‍රමේයන් කියන්නේ එහෙම දෙයක්. කියන්නේ මේ සත්‍යයයි ඔප්පු කරපු දේවල් තමයි ප්‍රමේයන් කියන්නේ. එතකොට ඒවා කෙලින්ම ගණන් වල භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි මේ ප්‍රමේයන් ඔප්පු කරේ කොහොමද කියලා තමයි දැන් බලන්න යන්නේ. බලන්න ඒක ලියන පියවර. දත්තය කියලා ලියලා තියෙනවා ABCD සමාන්තර රාශියක. ඔන්න අපිට ගානක දෙනවා ගාන නෙමෙයි ප්‍රමේය සාධනය කරද්දී අපි දන්නවා සමාන්තර රාශියක් මේ ABCD කියන්නේ සමාන්තර රාශියක් කියලා. හරිද? එතකොට දැන් අපි අර ලක්ෂණ ටික තාම දන්නේ නැහැ. ඒක තමයි පෙන්වන්න යන්නේ. දැන් අපි ඊට පස්සේ කරන්නේ මෙන්න මේ සාධනය කළ යුත්තට ලියලා තිනවා සාකයු මෙන්න මේ අපි කතා කරපු දේවල් ටික. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, වර්ගඵලයන් සමානයි. ඒ කියන්නේ අර විකර්ණයන් මගින් වර්ගඵලයන් දෙකට බෙදෙනවා කියන එක. ඒ ටික තමයි මෙන්න මේ තුන දීලා තියෙන්නේ. හරිද? අපි ඒ කතා කරපු ප්‍රමේයන් ටික තමයි මෙතන මේ සාධනය කළ යුත්තට අරන් තියෙන්නේ. ඒ ටික තමයි පෙන්වන්න යන්නේ. හරි. ඊට පස්සේ මෙයාලා නිර්මාණයක් කරලා තියෙනවා. නිර්මාණය කියන්නේ මෙන්න මේ BD කඩිරකින් යා කරලා තියෙන්නේ. ඔන්න නිර්මාණයක් කරා. දැන් කරන්නේ මේ වගේ දෙයක්. මෙන්න මේ ප්‍රතිඵල තුන සාධනය කරන්න මෙයාලා මේ නිර්මාණය කරාට පස්සේ හම්බෙනවනේ ත්‍රිකෝණ දෙකක්. මේ උඩ ත්‍රිකෝණයයි යට ත්‍රිකෝණයයි. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. අංග සම කරපුවාම අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි නම් හැම අතින්ම සමාන වෙනවනේ. එතකොට වර්ගඵලය හරියටම දෙකට බෙදෙනව නේද? ඒ වගේම අංග සම කරාට පස්සේ අපිට මෙන්න මේ සම්මුඛ කෝණ සමාන මේ විදිහට දෙයක් කියන්න පුළුවන්. අංග සම කරන්න භාවිතා කරන්නේ මොකද්ද? මොන අවස්ථාවෙන්ද අපි මේක අංග සම කරගන්නේ? මේ බලන්නකෝ. ඔයාට පේනවද මෙන්න මේ කඩේිර ඇඳලා පස්සේ මෙන්න මෙතනින් පටන් අරගෙන
මෙහෙම ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම එනවා. එතකොට ඉසෙඩ් අකුරක් හැදෙනවනේ. එහෙනම් මෙන්න මේ කෝණේ සමාන වෙන්නේ කාටද? මෙන්න මේ කෝණයට සමාන වෙනවා. දැක්කද? හරි. ඔන්න අංග සම කරද්දි මේ ත්‍රිකෝණේ හා මේ ත්‍රිකෝණේ කියලා ලියලා මෙයයි සමානයි කියලා ගන්නවා. ඊළඟ දත්තේ හොයාගන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ දෙන්න සමාන්තර වගේම මේ දෙපැත්තේ දෙන්නත් සමාන්තරයිනේ. එහෙනම් මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා මෙන්න මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙහෙම උඩට ගියොත් එතනත් ඉසෙඩ් අකුරක් හැදෙනවා පේනවද ඔයාලට? මෙන්න මෙහෙමයි. අන්න ඒ කෝණ දෙකත් සමානයි. හරිද? ඒව මොනවද? ඒකාන්තර කෝණ. එතකොට ඒකාන්තර කෝණින් හින්දා මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. දැන් ඔන්න ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් සමාන වුණා. ඊළඟට මැද තියෙනවා පොදු පාදය. මැද තියෙන පාදේ පොදුයිනේ මේ උඩ ත්‍රිකෝණයටයි යට ත්‍රිකෝණයටයි පොදුයි. එහෙනම් කෝණ දෙකක් සහ අනුරූප පාදයක් අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන නම් ඒක අංග සම වෙන්නේ කෝ පාවස්ථාවෙන්. හරිද? ඔන්න අංග සම කරන අවස්ථාව. අපි දැන් බලමුකෝ ඒකත් චුට්ටක්. හරි. එතකොට ඔන්න දැන් මම මේ ටික පැහැදිලි කරලා ඊ ටික මැකුවා දැන්. හරි. දැන් ඔන්න එතන ඉඳලා ඉස්සරහට යනවා. හරි. එතකොට හරි. මේ බලන්නකෝ. දැන් ඔන්න සාධනේ මේ ත්‍රිකෝණ දෙකේ මේවා ඒකාන්තර කෝණ මම අර පෙන්නපු කෝණ දෙක තමයි මේ ලියලා තියෙන්නේ. ඒකාන්තර කෝණ කියලා. ඔයා හිමීට පොතත් එක්ක සංසන්දනය කරලා බලන්න. මැද තියෙන්නේ පොදු පාදය. එතකොට කෝ පාවස්ථාවේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. දැන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා මේවා සමානයි කියන. අපි බලමු අනුරූප අංග හින්දා දෙක වෙන්නේ කියලා. මේ බලන්නකෝ රූප සටහන. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ මෙන්න මේ මං කියවනේ මේ මෙතන මේ බලන්නකෝ. මෙන්න මෙතන කෝණේ සමාන වුණේ මෙතන කෝණයටනේ. එතකොට මේ කෝණයට ඉස්සරහා තියෙන මෙන්න මේ පාදය මේ කෝණයට ඉස්සරහා තියෙන මෙන්න මේ පාදයට සමානයි. එහෙනම් දරුවෝ පේනව නේද? මෙන්න මෙයයි කියන්නේ අනුරූප පාද. අනුරූප පාද එතකොට මේ දෙක සමාන වෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඊළඟට ගත්තා ඒකාන්තර කෝණ තව යුගලයක් මෙන්න මේ විදිහට. මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි සමානයි කියලා ගත්තා. එතකොට ඒ කෝණ දෙකට ඉස්සරහා තියෙන පාද ගත්තොත් මේ කෝණයට ඉස්සරහා තියෙන මෙන්න මේ පාදය මේ කෝණයට ඉස්සරහා තියෙන මේ පාදය. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග විදියට ඔයාට මේ ඊතල දෙකක් දැම්මේ මෙන්න මේ පාදයයි මේ පාදයයි සමානයි. එතකොට ඔයාට පුළුවන් කියන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා මෙන්න මෙතන කෝණයට ඉස්සරහා තියෙන මෙන්න මේ පාදය මෙතන මේ නිල් පාටෙන් දක්වන කෝණයට ඉස්සරහා තියෙන මේ පාදයට සමානයි. ඒ කියන්නේ AB සමානයි CD වෙනවා. ඒ වගේම මේ කෝණයට සමාන හින්දා ඒ කෝණයට ඉස්සරහා තියෙන පාදය කියන්නේ AD පාදය මේ කෝණයට ඉස්සරහා තියෙන BC පාදයට සමානයි. ඒවා තමයි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. හරි. එතකොට දැන් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියන එක එතකොට අපිට සාධනය කරලා පෙන්වන්න පුළුවන්. මේ විදිහට මේ පළවෙනි එක එතකොට හරි. ඒ විදිහට පෙන්වනවා. ඊළඟට දෙවෙනි එක සම්මුඛ කෝණ සමානයි කියනවනේ. බලන්නකො මේ ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ ඔයාට දකින්න හම්බෙනවා මෙයයි අංග සම ත්‍රිකෝණ දෙකක් නම් මේ පොදු පාදයට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණයයි පොදු පාදයට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණයයි සමානයි. එතකොට මේ සමාන්තර ආශ්‍රය ගත්තාම අපිට කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා මේ කෝණ දෙක සමානයි කියලා. එහෙනම් සමාන්තර ආශ්‍රයේත් මේ සම්මුඛ කෝණ මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමාන වෙනවා. එතකොට ඔයාට මේ විකර්ණය මෙහෙම යන්දාම තමයි මේ කෝණ දෙක සමානයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම විකර්ණය මේ අතට ඇන්දොත් මෙන්න මෙහෙම විකර්ණයක් ඇන්දොත් ඔයාට කියන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත. මේ පාදයට ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණය මෙන්න මේ පාදයේ ඉස්සරහා තියෙන මේ කෝණයට සමානයි කියලා. එතකොට ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉහත පරිදිම ඒසියා කිරීම මගින් කියලා මෙන්න මේකේ සාධනය ලියන්න පුළුවන්. හරි අපි ඒකත් බලමුකෝ. එතකොට අපි කතා කරා පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඊළඟට සමාන්තර ආශ්‍රයක වර්ගඵලය සමච්ඡේද වෙනවා කියලා. ඔව්. දැන් මෙයා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි නම් දරුවනේ හැම අතින්ම සමාන වෙනවා. එතකොට වර්ගඵලයනොත් සමානයි. එහෙනම් මේ මුළු වර්ගඵලය සමානව වර්ගඵල දෙකකට බෙදුනහම වර්ගඵලය මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. අන්න ඒ කරුණ තමයි මේකේ මේ විදිහට දක්වලා තියෙන්නේ. හරි මේ බලන්නකෝ. එතකොට ඒකේ තියලා දිනවා මෙන්න මේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා ඒ පාද සමානයි කියන එක, කෝණ සමානයි කියන එක.
ඊට පස්සේ අනිත් විකර්ණය ඇඳලා අනිත් කෝණ දෙක සමානයි කියලා සාධනය කළ හැක කියලා තියෙනවා. දැක්කද? ඒ කියන්නේ අර එක විකර්ණයක් ඇද්දාම එක සම්මුඛ කෝණ යුගලයක් සමානයි කියලා ගන්න. ඒ විදිහටම අනිත් පැත්තට විකර්ණය ඇද්දාම පුළුවන් අනිත් කෝණ දෙක සමානයි කියලා ගන්න. හරි. ඊළඟට අපි බලමු. හරි. අපි කතා කරේ සාධනය කළ හැක. හරි. මේ වර්ගඵල සමානයි කියලා. හරි. එතකොට අන්තිම ටික. එලෙසම AC විකර්ණය ඇඳීමේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා සාධනය කරනවා. තවද මෙන්න මේ වර්ගඵල ත්‍රිකෝණ දෙකේ වර්ගඵල දෙක සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමවන නිසා. ඊළඟට කියනවා DB විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේද වෙනවා. එතකොට මේ අනිත් විකර්ණයෙන් දහම වර්ගඵලය සමච්ඡේද වෙනවා කියලා කියන්නේ. එතකොට එලෙසම AC විකර්ණය ඇඳීමෙන් AC විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේද වෙන බව පෙන්වන්න පුළුවන්. එතකොට එකිනෙකට වර්ගඵලයන් සමච්ඡේද වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට සමාන්තරාශ්‍රයේ කියන වචනයෙන් අදහස් වෙන්නේ මෙන්න මේ සමාන්තරාශ්‍ර එක කොටසේ ප්‍රමේයයන් ටික මෙතනට යොදා ගන්න කියන එක. මෙන්න මේ විදිහටමයි සාමාන්‍ය පෙළටත් අහන්නේ. රූපේ දැක්වෙන්නේ ABCD සමාන්තරාශ්‍රයේ. එතකොට අපි මේ ABCD සමාන්තරාශ්‍රය කියවම අර කියපු ලක්ෂණ ටික තියෙනවා. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. ඊට පස්සේ එක් විකර්ණය මගෙන් වර්ගඵලය සමච්ඡේදන වෙනවා, විකර්ණ කෙනෙකුට සමච්ඡේදන වෙනවා කියන ලක්ෂණ ටික ඔළුවේ මවාගෙන තමයි ගාන ගැන හිතන්න ඕන. ඊට පස්සේ කියනවා BC පාදයේ මධ්‍ය ලක්ෂය ඊවේ. BC කියන මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය කියන්නේ මධ්‍ය ලක්ෂය කියන්නේ මැදනේ. මැද ඊලු. එහෙනම් මෙන්න මේ කොටසයි සමානයි. හරිද? ඔන්න දත්තයක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා මධ්‍ය ලක්ෂය ඊවේ. ඊට පස්සේ කියනවා AB සහ AB කියන්නේ මෙන්න මේකනේ. AB සහ DE. AB කියන කෙනයි DE. අපි හොයාගමු DE. මෙතන DE මෙන්න මේ AB DE. දික් කළ විට AB මෙහෙම දික් කරනවා DE මෙහෙම දික් කරනවා. Q හිදී එකිනෙක හමු වෙයි. ඒ දික් කරන පාද දෙක හම්බෙනවලු Q වලදී. ඊට පස්සේ අපිට කියනවා AB සමානයි BQ බව. AB කියන මෙන්න මේ පාදය BQ කියන්නේ මෙන්න මේ පාදයට සමානයි කියලා සාධනය කරන්න කියලා කියනවා. හරි. අපි දැන් පොඩ්ඩක් කල්පනා කරන්න කොහොමද මේ වගේ එකක් සාධනය කරන්න කියලා. බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න. හරි. මම මුලින්ම මේ වගේ දෙයක් කරනවා මේක සාධනය කරන්න. ඔයාට හිතන්න චූටි වෙලාවක් දුන්නා. ඊළඟට බලන්න මම යන පාර කියනවා. පාර කියලා තමයි ලියන්නේ. දැන් මට ඕන වෙනවා මෙන්න මේ පාදයට සමාන කරගන්න. නමුත් විදියක් නැහැනේ අපිට සමානයි කියලා දාන්න එකපාරට බැලුවමට ක්‍රමයක් හිතෙන්නේ නැහැ. එහෙනම් අපි සමාන්තරාශ්‍රී ලක්ෂණ වලට මෙන්න මෙයා සමාන්තරාශ්‍රයක් කියලා කිව්වහම මේකේ සම්මුඛ පාද සමානයිනේ. එහෙනම් මට එකක් ලියන්න පුළුවන් දරුවනේ මෙන්න මේ පාදයයි දිගින් සමානයි. ඒකක් ලියන්න පුළුවන් නේ. AB සමානයි CD. ඔන්න එකක් ලියාගත්තා. ඊළඟට මම මෙන්න මේ CD පාදය මෙන්න මේ BQ පාදයට සමානයි කියලා ගත්තා නම් මෙයාට සමානයි කියලා ක්‍රමයක් හදාගත්තා නම් මෙයාට සමානයි මෙයාට සමානයි නම් ප්‍රත්‍යක්ෂ වලින් මේ දෙන්න සමාන වෙනවනේ. නේද? ඒ කියන්නේ මොනවා හරි ද්‍රව්‍ය තුනක් තියෙනවා. මෙහා පැත්තේ දෙක සමාන නම් එහා පැත්තේ දෙක සමාන නම් එතකොට අර මැද පදේ දෙකටම සමාන හින්දා දෙපැත්තේ දෙන්නත් සමාන වෙනවනේ. අන්න ඒ වගේ කතාවක් තමයි කියන්නේ. එතකොට එහෙම කරන්න නම් මෙයාට සමානයි කියලා ඔප්පු කරගන්න ඕනේ. ඒක ඔප්පු කරගන්නේ කොහොමද? බලන්න මම මුලින්ම කරන්නේ මෙන්න මෙතන මේ හැදිලා තියෙන මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මෙතන හැදිලා තියෙන මෙන්න මේ ත්‍රිකෝණයයි සලකලා ත්‍රිකෝණ දෙක අංග සම කරගන්නවා. අංග සම කරගත්තාම අනුරූප අංග සමානයිනේ. එහෙනම් මේ කෝණයට ඉස්සරහා තියෙන මෙයයි මේ කෝණයට ඉස්සරහා තියෙන මෙයයි මේ දෙන්න සමානයි කියලා පෙන්නගත්ත හැකි. එහෙනම් මුලින්ම පටන් ගන්න ඒක. හරිද? එතකොට දත්තේ කියලා මෙන්න මෙයා සමානයි මෙයාට කියලා ලියන්න
ඊට පස්සේ සහක u මම මේකේ ඉඩමදි වෙන හින්දා මම ටිකක් අඩුවෙන් ලියන්නේ. ඔයා ඒ දේ මතක තියාගන්න ඕනේ චුට්ටක්. මුල් ටික ඔයාලට පුළුවන්නේ. හරි. දැන් මෙහෙමයි. දත්තේ කියලා මෙයා මධ්‍ය ලක්ෂයනේ. මෙයා සමානයි මෙයාට කියලා ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊළඟට සාධනය කළ යුත්ත. සාක u. සාක u සාධනය කළ යුත්ත. මම සාධනය කරන්නේ මොකද්ද? මෙන්න මේ B E Q මෙන්න මේ B E Q කියන ත්‍රිකෝණය අංග සමයි කාටද? මෙන්න මේ උඩ ත්‍රිකෝණයට. ඒ කියන්නේ CDE ත්‍රිකෝණයට කියලා තමයි මුලින්ම සාධනය කරන්න යන්නේ. හරිද? හරි. ඔන්න සාධනය කළ යුත්තේ මට ඕන කරන්නේ මෙයා මෙයාට සමානයි කියලා. හැබැයි ඒ වගේම සාධනය කළ යුත්තේ මොකද්ද තියෙන්නේ? දැන් මම මේක සාධනය කරන්නේ ඇයි ඒ? මෙන්න මේ අනිත් එක සාධනය කරගන්න ඕන හින්දා. මොකද්ද අනිත් එක? අපිට ගාණි කියන්නේ AB සමානයි BQ. AB කියන කෙනා BQ ට සමානයි කියලා. ඒක එහෙනම් මේ සාධනය කළ යුත්තේ ඒකත් ලියා ගන්නවා. AB සමානයි BQ. BQ බව. හරිද? ඔන්න සාධනය කළ යුත්තේ ලියාගත්තා. මේ ත්‍රිකෝණයට අංග සමයි කියලා සාධනය කරලා මෙයා මෙයාට සමානයි කියලා සාධනය කරනවා. හරි. ඔන්න එහෙනම් සාධනය කිරීම පටන් ගන්නවා. දැන් සාධනය කිරීම. දැන් මම ත්‍රිකෝණ අංග සාම්‍ය යටතේදී කියලා දුන්නානේ සාධනය කරන විදිය. ඒතර පියවර ටික කොහොමද ලියන්නේ? මෙන්න මේ පොලිමයම. එතකොට මේ ලියනවා BEQ. BEQ ත්‍රිකෝණයේ හා අනිත් එක මොකද්ද? CDE ත්‍රිකෝණේ. CDE ත්‍රිකෝණයේ. එහෙනම් ඔන්න ඔය ත්‍රිකෝණ දෙකේ. හරිද? සමානාංග ටික අපි ලියයි යනවා. දැන් ඊට කලින් පොඩ්ඩක් සමානාංග හොයාගන්න බලමුකෝ. මේ පාදයට සමානයි. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි ප්‍රතිමුඛ කෝණ. ඊළඟට මෙන්න මෙතන මෙහෙම ඇවිල්ලා මෙහෙම ගත්තාම ඉස්සෙල් දකුණේ මුළු හැදෙනවනේ. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණයට සමානයි. එහෙනම් මට පේනවා කෝණ දෙකක් සහ පාදයක්. කෝණ දෙකක් සහ අනුරූප පාදයක සමාන වෙලා තියෙනවා. එහෙනම් කෝකෝපාවස්ථාවෙන් තමයි මම අංග සම කරන්න යන්නේ. එහෙනම් ඒ දත්ත ටික මෙතන ලියා ගන්නවා. මේ ත්‍රිකෝණේ BEQ කිව්වේ මෙන්න මේ යට ත්‍රිකෝණයනේ. මුලින්ම ලියනවා මොකද්ද? BE කියන පාදය සමාන වෙනවා. B කියන්නේ මෙන්න මේ පොඩි පාදයනේ. EC කියන පාදයට උඩ. EC කියන පාදයට. හේතුව මොකද්ද? මේ තියෙන්නේ BC හි මධ්‍ය ලක්ෂය. BC හි මධ්‍ය ලක්ෂය කවුද? E නිසා. E කියන කෙනා නිසා. E නිසා. හරි. එතකොට මෙයාට සමානයි. ඊළඟ දත්තය මෙන්න මේ BEQ. එහෙනම් ලියනවා BEQ කියන කෝණය සමාන වෙන්නේ BEQ කියන කෝණය සමාන වෙන්නේ CED ට. උඩ CED කෝණයට. හේතුව මොනවද? ඒවා ප්‍රතිමුඛ කෝණ. ඊළඟට මෙන්න මේ උඩ කෝණය මෙන්න මේ යට කෝණයට. එහෙනම් මේක ලියන්නේ අපි මෙතන උඩ ලියලා තියෙන දරුනේ BEQ කියලානේ. ඒ පැත්තෙම BQ ගේ ලක්ෂණ ලියන්න මේ BEQ කියන්නේ යට ත්‍රිකෝණය. එහෙනම් මේකෙන් තමයි පටන් ගන්නෙ. QBE නැත්තම් EBQ කියන කෝණය සමාන වෙනවා උඩ කොකටද? ECD ට. හේතුව මොනවද? ඒක ඒකාන්තර. හරි. ඊට පස්සේ එම නිසා අපිට දැන් අරක ලියන්න පුළුවන්. එම නිසා අපිට ලියනවා BEQ ත්‍රිකෝණය අංග සමයි කියන්නේ ඉරි කැලි තුනක් ගහලා අංග සමයි කාටද?
CDE ත්‍රිකෝණයට. CDE ත්‍රිකෝණයට. හේතුව මොකද්ද? මොන අවස්ථාවෙන්ද? කෝණ දෙකක් සහ පාදයක්. එහෙනම් කෝකෝපා. කෝකෝපා. හරිද? හරි. දැන් ඔන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. ඊට පස්සේ ලියනවා යටි. මේකේ ලියන්න අමාරුයි. ඔයාලා ලියා ගන්න ඕන. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා. දැන් මේ අංග සම වෙන ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වෙන හින්දා අනුරූපාංග කියන්නේ මෙන්න මෙතන මේ රතු පාටින් දක්වපු කෝණෙට ඉස්සරහා පාදේ කියන්නේ මේ මේකට ඉස්සරහා පාදේ මෙන්න මෙයා. එතකොට මේ කෝණෙට ඉස්සරහා පාදේ මෙන්න මේ උඩ පාදේ. එතකොට ඒවා තමයි අනුරූප. මෙයාට මෙයා ගැලපෙනවා. එතකොට ඒවා විශාලත්වයෙන් සමානයිනේ. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන නිසා අපිට ලියන්න පුළුවන් BQ සමානයි BQ සමානයි CD. මෙතන CDට BQ සමානයි CDට කියලා ලියන්න පුළුවන්. හරිද? බලන්නකෝ. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා BQ සමානයි CDට. හරි. ඊට පස්සේ අපි දැන් කොහොමද අනිත් සාධනය කරන්න කියලා බලමු. එතකොට දැන් අනිත් කොටස සාධනය කරද්දී දැන් මෙයාට සමානනේ. එහෙනම් අපි දැන් මේ විදිහට ලියනවා. ඔන්න බලන්න දැන් අනිත් කොටස ලියන විදිය. මුලින්ම ලියනවා AB කියන පාදය CD කියන පාදයට සමානයි. බලන්නකෝ. AB සමානයි CDට. හේතුව මොකක්ද? අර ප්‍රමේය. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. ලියන්න ගියොත් වෙලා යනවා. එහෙනම් කියනවනේ මම. එතකොට ඔයාලට මේක සටහන් කරගන්න පුළුවන්. AB සමානයි CDට මේ AB සමානයි CDට සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. ඊළඟ එක ලියනවා මොකද්ද? BQ සමානයි CDට. බලන්නකෝ. BQ සමානයි CDට. ඒකට හේතුව මොකද්ද? මෙයාට සමාන වෙන්නේ. සාධිතය කියලා ලිව්වත් කමක් නැහැ. සාධිතය කියලා කියන්නේ අපි දැන් සාධනය කරපු දේ. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා. මේ අන්තිමට ලිව්වේ ඒකනේ. අංග සම ත්‍රිකෝණ දෙක අනුරූපාංග දෙකක් තමයි මේ දෙන්න. තේරුණාද? එතකොට සාධිතය හෝ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග කියලා මේක ලියන්න පුළුවන්. හරිද? දැන් ඔයා මෙහෙම දෙයක් හිතන්නකෝ. මෙන්න මෙතන තියෙන තර්කය. මේවට අපි කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. දෙක සමානයි නම් දරුවනේ x-ට. හරිද? මෙතන තියෙනවා නම් x සමානයි y කියලා තිබ්බොත් y වෙලාගේ කීයද? ඒ දෙකමයි නේද? හේතුව බලන්න මෙයා දෙක නම් මෙයා දෙකක් වෙනවා. මෙතනත් දෙක ලිව්වොත් මෙයාත් දෙකක් වෙනවා. ඒ වගේ තමයි මේක. මෙයා සමානයි නම් AB-ට මේ CD කියන දෙන්න සමාන නම් මෙතන AB සමානයි කාටද? BQ-ට. AB සමානයි BQ-ට. ඒ අනුව නැත්තම් මෙතෙන් ලියන්න පුළුවන්. එම නිසා ඊට පස්සේ ඔයාලට මේ දෙවෙනි සාධිතේ තියෙනවානේ මෙන්න මේ බව පෙන්වන්න තියෙන එක. AB සමානයි BQ. එම නිසා ඔයාලට කියන්න පුළුවන් මේ දෙපැත්ත මේ CD සමාන හින්දා AB කියන කෙනා සමාන වෙනවා BQ-ට. මේ පැත්ත සමාන හින්දා මේ පැත්ත සමාන වෙනවා. එම නිසා AB සමානයි කවුද? BQ වෙනවා. අපි ඒවට කියනවා දරුවනේ ප්‍රත්‍යක්ෂ කියලා. සමාන එක පැත්තකට සමාන නම් අනිත් පැති දෙකත් සමානයි. මේවට කියනවා ප්‍රත්‍යක්ෂ.